සේරුවිල ප්‍රදේශයේ විවිධ පෝෂණ ඕනතාවයන්ට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහනක් පසුගියදා දියත් කළා. ඉතා දුෂ්කර ජීවිත ගෙවමින් සේරුවිල ප්‍රදේශයේ ජීවත් වන විවිධ පෝෂණ ඕනතාවයන්ට මුහුණ දෙන දරුවන්ගේ දෙමව්පියන් බොහෝ විට ඉතා අඩු දෛනික වේතනයක් ලබන අතර එදිනෙදා ජීවිතයේ බරපැන විසඳා ගන්නේ ඉතා සීරුවෙන්. වැඩෙන වයසේ සිටිනා මෙම දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සැපරීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. ඇතැම් දරුවන් දවසටම අනුභව කරන්නේ වේලක් හෝ දෙකක්. බොහෝ විට කුසගින්නේම පාසලේ රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට ඔවුන්ට සිදුව තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ සේරුවිල මංගල රාජ මහා විහාරාධිපති පූජ්‍ය අලුදිනී සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සේරුවිල මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන 300ක් පමණ වන දරුවන් උදෙසා මෙලෙස පෝෂණ වැඩසටහනක් ආරම්භ කළා. ඒ ඔස්සේ සෑම පාසල් දිනයකම පාසලේ සිසු දරුවන් වෙත සමබල දිවා ආහාරයක් විහාරස්ථානයේ මුල් වී ලබා දීම සිදුවනවා. එක් දරුවෙකු සඳහා ලබා දෙනු ලබන ආහාර වේලක් සඳහා රුපියල් 100ක මුදලක් වැයවන අතර මෙසේ දරුවන් 300 දිනක වෙත ආහාර ලබා දීමට රුපියල් 30000ක මුදලක් දිනපතා වැය වෙනවා. මාසික පාසල් දින 22ක් තිබේ නම් මසක් සඳහා එම පිරිවැය රුපියල් 6,60,000ක්. මුදලින් කෙසේ වුවද උපකාරය අතින් එය ඔවුන්ට මහමෙරක් හා සමානයි. විහාරස්ථානයේ මුල් වී පරිත්‍යාගශීලීන්ගේ උපකාරයෙන් මෙම ව්‍යාපෘතිය දියත් වෙනවා. පසුගිය 21 වනදා මෙම පෝෂණ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් වූයේ මෙලෙසින්. සේරුවිල මංගල රාජමහා විහාරාධිපති මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරුවනේ මූලිකත්වයෙන් කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධර්මතිලක මහත්මයාගේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්පූර්ණ වේතුර නාවික හමුදා කඳවුරේ අනතන නිලධාරී කමාන්ඩර් ආර්.එස්. හරිශ්චන්ද්‍ර මහත්මයාගේ සපමිනීමෙන් සේරුවිල මහාවිද්‍යාලයේ විදුහල්පති පී.ජී.ටී. බණ්ඩාර මහතා ආචාර්ය මණ්ඩලයේ සිසු දරුවන් සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් එම පුණ්‍ය ව්‍යාපෘතිය ආරම්භුණා. දවසේ බොහොමත්ම සතුටු වෙන පුද්ගලයෙක් තමයි මම. මොකද කන්තලේ අධ්‍යාපන කලාපේ පාසල් 43ක් තියෙනවා. මේ පාසල් 43න් නගර ආශ්‍රිතව තියෙන ඉතාම සුළු පාසල් සංඛ්‍යාවක්. අනිත් ඔක්කොම තියෙන්නේ මේ ග්‍රාමීය ප්‍රදේශවල නැත්නම් ගම කේන්ද්‍ර කරගෙන තමයි පාසල් ගොඩක් තියෙන්නේ. ඉතින් බොහෝ පාසල් වල මූලික අවශ්‍යතා භෞතික සහ මානව සම්පත් දෙපැත්තෙම විවිධ අඩුපාඩුකම් තියෙනවා. ඉතින් මම මුලින්ම নমස්කාර පූර්වක ස්තුතියි අපේ නායක හාමුදුරුවන්ට සහ මේ කාර්යය සඳහා දායකත්වයේ දක්වන ඒ මහත්වරුන් ඇතුළු සියලු දෙනාට පුද කර සිටිනවා. මොකද අපට තියෙනවා අපි රාජකාරීමේ වගකීමක් තියෙනවා, අපිට පුරවැසියෝ විදිහට වගකීමක් තියෙනවා, සමාජ වගකීමක් තියෙනවා. මේ සියල්ල ගැන හිතමින් අපේ නායක හාමුදුරුවෝ මේ දක්වන දායකත්වයේ මැදිහත් වීම අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුව විදියට මම නිරන්තරයෙන්ම අපේ ඉහළ නිලධාරීන් දැනුවත් කරමින් මේ කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතුමන්ලත් උන්වහන්සේට සමහර විට දුරකථනයෙන් ඇමතුම් දීලා මේ පිළිබඳව අගය කිරීම කරනවා. ඇත්තටම අපට ලොකු හයියක්. ඉතින් ඒ සියල්ල දැස බලමින් අපට ගුරුවරු ලබා ගැනීමට පවා ඒ ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්න පවා අපේ නායක හාමුදුරුවෝ මැදිහත් වෙලා ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය එන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය. කොහොම වුණත් ඊටාම සතුටුදායකයි. අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුව විදිහට ඔබ වහන්සේලාට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා සහ මෙවැනි සත්කාරයන් දිගින් දිගට කරගෙන යාම සඳහා චිරජීවනයේ සහ දුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. මම ඊටාමත් ස්තුතිවන්ත වෙනවා සහ පෞද්ගලිකව මනුස්සයෙක් විදියට සන්තෝෂයටපත් වෙනවා මේ වගේ සමාජ වගකීමකට සම්බන්ධ වීම ලැබීම. මම කුඩා කාලයේ දහම් පාසල් යනකොට මට දැන් වයස අවුරුදු 45ක්. ඒතර අවුරුදු 17ක් විතර අධ්‍යාපනයේ නියරුණේ අවුරුදු 18ක් විතර විදේශ අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේ ප්‍රථම ඊට පස්සේ දහම් පාසල් යන කාලේ අපි ඉගෙනගෙන තියෙනවා ගම හා පන්සල එක්ක බැඳෙන කතා. ගම හා පන්සලේ ස්වාමින් වහන්සේ කොහොමද ගමට නායකත්වය දෙන්නේ කියන එක. ඒ කතා තුළදී අපි දකිනවා පාසල සහ ගම සංවර්ධනයේදී කොහොමද පන්සල දායකත්වය දක්වන්නේ කියන එක. අපි ඒවා කතා විදිහට පුරාවෘත්ත විදිහට තමයි බොහෝ විට දැක්කේ. මම 2010 වර්ෂයේම මේ ප්‍රදේශයේ හිටියා විදුර ලංකාපටු නායක හමුදා කඳවුරේ දෙවනියා විදිහට. ඒ කාලෙදී
තමයි මුල්ම පැත්තට ආවේ. එතකොට අභියෝගාත්මක කාලයක් ප්‍රදේශයක් විදියට තමයි දැක්කේ. මගේ සේවා කාලය අවුරුදු 25ක් නාවික හමුදාවේ. ඒ 25 කාලය තුල උතුරු නැගෙනහිර මැදවච්චය කැපිතිගොල්ලෑව යාපනය වගේ ටිකක් අභියෝගාත්මක ප්‍රදේශවල තමයි වැඩිපුර සේවා කාලයක් තියෙන්නේ. ඒතකොට ඒ තැන්වල අපි දකිනවා ඒ දුවදරුවෝ, ඒ දෙමව්පියෝ සමාජෙත් එක්ක ගැටෙන විදිහ තමන්ගේ දරුවන්ට අනාගතයක් සකස් කරන්න. ඒ වගේ මේ දුවදරුවෝ තමන්ගේ අනාගතය සකස් කරගන්න ගැටෙන විදිහ අපි දකිනවා. ඉතින් අර අතීතයේ අහලා තිබ්බ පුරාවෘත්තත් එක්ක මේ වගේ සමාජ වගකීමකට පන්සල මූලික වෙනකොට මේ සමාජයේ ඉන්න පුරවැසියෙක් විදිහට ඊටාම සන්තෝෂයක් දැනෙනවා. මටත් මගේ වගකීම යම් ප්‍රමාණයකට ඉෂ්ට කරගන්න මේ සමාජයට අභියෝගාත්මක පැතිවල අභියෝගාත්මක ජීවිතයක් ගෙවන මේ මිනිස්යන්ට, මේ පුජ්‍යලයන්ට උදව් උපකාර කරන්නට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් මට සන්තෝෂයටපත් වෙනවා. මම සේරුවිල මංගල රජමහා විහාරයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. මං හිතන්නේ සේරුවිල මහා විද්‍යාලයට අද සුවිශේෂී දිනයක් වෙනවා. ඒ වගේම සතුටුදායක දිනයක් වෙනවා. කුසගින්න එන දරුවනුත් පාසලේ අධ්‍යයන කටයුතු වල නිරත වන අවස්ථා දකින්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපේ නායක ස්වාමින් වහන්සේ මූලිකත්වයෙන් මේ වැඩපිළිවෙල පාසලේ අද දින සිට මින් ඉදිරියට කරගෙන යාම සඳහා කටයුතු සැලසී තිබෙනවා. අපි සේරුවිල රජමහා විහාරස්ථානයේ සමග නිතරම සම්බන්ධතා පවත්වමින් අපි වැඩ කරන පාසලක සිටින දරුවන්ට කොහෙන් හරි උපකාරයක් ලබා ගන්න පුළුවන් නම් ඒ සඳහා අපි හැම වෙලේම කටයුතු කරනවා. ගිය වසරේ නිවාඩු සමයේ තිබෙන වෙලාවේ අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් මට දුරකථන පණිවිඩයක් එනවා. විදුහල්පතිතුමනි මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් මගේ හිතේ තියෙනවා. ඒක මම හිතන්නේ පැයක් පමණ අපි නායක ස්වාමීන් වහන්සේ සමග දුරකථනයේ සම්බන්ධ වුණා. ඊට පස්සේ අපි එතෙන්දි සාකච්ඡා කළා. උන්වහන්සේ හම්බෙලා මේ පිළිබඳ තව වැඩි දුරටත් සාකච්ඡා කළා. මේ ආහාර වැඩපිළිවෙල සංවිධානය කරගන්න කටයුතු කරා. ඊට පස්සේ අපිට මේ ආහාර පිසින ස්ථානයක් නිසියාකාරව නොතිබුණ හන්දා අපි ඒ ස්ථානය සකස් කරගෙන විධිමත් විදියට මේ කටයුතු ආරම්භ කරන්න කිරීමට සැලසුම් කරා. නාවික හමුදා කඳවුරගේ ශ්‍රමදායකත්වයෙන් නායක ස්වාමීන් වහන්සේලාගේ උපකාරත්වයෙන් අර වගේ මුළු තැන්ගයක් සකස් කළා. විධිමත් විදියට මේ ආහාර වැඩසටහන ඉදිරියට ගෙන යන්න කටයුතු කරා. ඉතින් ආහාර බෙදීම සඳහා ඒ උපකරණ උන්වහන්සේලා පරිත්‍යාග කරා. ඉතින් මම හිතන්නේ වර්තමාන නායක ස්වාමීන් වහන්සේ අප පාසල කෙරෙහි විශාල දායකත්වයක් දරමින් මේ දරුවන්ගේ යහපත උදෙසා විශාල කැපකිරීමක් කරන බව මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. අපේ ක්‍රීඩා පිටිය දැකලා ඒක සකස් කරලා දෙන්න උන්වහන්සේ පොරොන්දු වුණා. ඒ වගේම එහා පැත්තේ තියෙන 6-7-8 ශ්‍රේණිවල පන්ති කාමර අබලන් වෙලා තින්නේ. ඒවත් දැකලා ඒවත් නවීකරණය කරලා දෙන්න පොරොන්දු වුණා. මම හිතන්නේ පුජ්‍යලිකවම පාසල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්තුමා හම්බෙලා මේ ක්‍රීඩා පිටිය සකස් කිරීම සඳහා වැඩපිළිවෙලක් මම උන්වහන්සේ සකස් කරා. ඉතින් මේ ආකාරයට අප පාසලේ දරුවන් වෙනුවෙන් මහඟු සේවයක් කිරීම සඳහා ඉදිරිපත් වෙමින් මේ වගේ පෝෂණ වැඩපිළිවෙලක් උන්වහන්සේ සඳහන් කරා වගේ සුළු මුදලක් නෙවෙයි ලක්ෂ 6ක මුදලක් මාසයකට වැය කරමින් මේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නංවා හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා මුලපිරීම ගැන මහඟු පින්කමක් වශයෙන් මේ සඳහන් කරන්නට ඕනේ. අද දින මේ ආරම්භ කරන මේ වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අප පාසලේ සියලු කටයුතු සඳහා මැදිහත් වෙමින් කටයුතු කරන
උන්වහන්සේට දීර්ඝායුෂ පතමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාටම ස්තුතියි. ඇතටම අවුරුදු 60කට ගියපු අතීතයක් තියෙන අපේ පාසලේ මං හිතන්නේ මෙවැනි දිවාහාරයක් ලබා දීම වගේ වැඩසටහනක් කරපු මුල් වතාව මං හිතන්නේ සියල්ල උරුමකම් කියන්නේ අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් හොඳ සෞඛ්‍ය පිළිවෙත් ටිකක් ගොඩනැගෙන්න සුදුසුයි කියලා හිතපු අපේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේ ඇතරම සේරිල මංගල රාජ මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ විදිහට අපිට ලැබෙනකොට තමයි මේ සියල්ලම අපිට අපේ දරුවන්ට මේ අවස්ථාව ලැබුණේ. තෙරුවන් සරණයි. මගේ නම නදිකා දමයන්ති. මම කාවන්තිස්සපුර ගම්මානයේ ජීවත් වෙන කෙනෙක්. ශ්‍රී සේරුවිල මහා විද්‍යාලයට අද ඇත්තෙන්ම සතුටුදායක දවසක්. අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සේරුවිල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට දිවාහාර වේලක් ලැබුණු ප්‍රථම අවස්ථාව. ඇත්තෙන්ම මෙවන් වූ විශාල මෙහෙවරක් කරන්නට සෑම අයුරකින්ම සහාය වුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට මා ස්තුතිවන්ත වෙනවා. මගේ නම ඕෂධි දිශාරා ජයරත්න. මම ඉගෙනම ලබන්නේ 8 ශ්‍රේණියේ. අද අපේ ඉස්කෝලේට සතුටුදායක දවසක්. ඒ මොකද කියනවා නම් මහන්සියලා ඉගෙන ගන්න අපි වගේ ළමයින්ට ගෙදර යන්න එක්ම බඩගිනි තියෙන ඒ නිසා ඒ ළමයින්ට දවල් ආහාර වේලක් ලබා දීමට සහභාගී වුණු අපගේ සුබෝධ ස්වාමීන් වහන්සේට මාගේ ස්තුතිය පුද කරනවා. සේරුවිල මංගල විහාරයේ වර්තමාන විහාරාධිපති අපගේ පින්වත් ගෞරවනීය සුබෝධි නායක හිමිපාණන් සේරුවිල විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත්වීමෙන් අනතුරුව නැංගෙනහිර පළාතටම විශාල නවෝදයක් ඇති වුණා. ඒ ගැන කියන්න හරිම සතුටුයි. උන්වහන්සේගේ කැපවීම හා උන්වහන්සේගේ උත්සාහය මත ක්‍රියාත්මක වන්නා වූ ඒ පෝෂණ ව්‍යාපෘතිය ශ්‍රී සේරුවිල මහාවිද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට මහත් පිටුවහලක් වෙනවා මේ පෝෂණ ව්‍යාපෘතිය. ආහාර සැකසීම සහ බෙදීම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් පාසල සතුව නොවූයෙන් ඒ සඳහා අබලන් වී තිබූ පැරණි ගොඩනැගිල්ලක් මුළුමනින්ම පිළිසකර කොට මුළුතැන්ගයක් සැකසීමට සිදු වුණා. විහාරස්ථානයේ මූල්‍යමය සවියෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාම්පූර් වෙදුරු නාවික හමුදා කඳවුරේ ශ්‍රමදායකත්වයෙන් එය ඉති වූ අතර ආහාර බෙදීමට අවශ්‍ය බඳුන් විහාරස්ථානය මගින් පරිත්‍යාග කරන්නට යෙදුණා. ආහාර සැකසීම සහ බෙදීම ඇතුළු සියලු කටයුතු සේරුවිල නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි විදුහල්පතිතුමන්ගේ මූලිකත්වයෙන් ආචාර්ය මණ්ඩලයේ කුරුබහතුන්ගෙන් සුසැදී පාසල් පෝෂණ කමිටුවේ සංවිධායකත්වයේ යටතේ සිදුවනවා. සේරුවිල ප්‍රජා සංවර්ධන පදනමේ වෛද්‍ය විජිත බණ්ඩාර උඩගිතර මහතා, වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න මහතා සහ වරලත් ගණකාධිකාරී දුමින්ද තුෂාර මහතා විහාරස්ථානයේ වෙනුවෙන් මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලබනවා. මෙම මාසය සඳහා සම්පූර්ණ දායකත්වය දරන්නේ පතිරත්න සහ බඩගොඩ පවුලේ පින්වතුන් විසින්. සකස් කරන ආහාරයන්හි අග්‍රභාගය සම්බුද්ධ පූජාව සඳහා වෙන්වන අතර සෑම මසකටම වරක් පාසල තුළ දහම් අනුශාසනාවක් පවත්වා ඒ මාසේ දායකත්වය ලබන පින්වතුන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම සිදුවනවා. අද මේ සේරුවිල මහා විද්‍යාලයේ ඉගෙන ගන්න මේ දරුවන්ට බොහොම සතුටු දවසක් නේද? ඒයි අද ඉඳලා මේ දරුවන්ට හැමදාම ඉස්කෝලේ තියෙන දවස්වලට දවල් ආහාරය ලැබෙනවා. මොකද ලැබෙන්නේ? එතකොට ඔයාලා පුතාලා බඩගින්න ඉන්න ඕනේ නෑ දවල්ට. තේරුණාද? ගෙදර යනකම් බඩගින්න ඉන්න නැතුව ඉස්කෝලේදීම මොනවද හම්බෙන්නේ ඔයාලට? දවල් කෑම එක දවල් ආහාරය ලැබෙනවා. එතකොට දැන් මේ දරුවෝ දැන් සාමාන්‍යයෙන් අපි කෑම කද්දි කොහොමද කෑම කන්නේ? කොහොමද කෑම කන්නේ? එකපාරට කනවද? නෑ. කොහොමද? ඉස්සරෝම අපි ඒ කෑම එක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? හිතන්න ඕනේ. මොකද්ද හිතන්නේ කෑම එක ගැන? දරුවනේ
උබේ බත් පිඟානට බත් එන්න එකපාරට එක දවසින් එනවද? නෑ. බත් කෑම පිඟානට එන හැටි දැකලා තියෙනවද? දැකලා තියෙනවද? කොහොමද? ඉස්සෙල්ලා මොකද කරන්නේ? බත් වෙන්නේ මොනවද? හාල් නේද? හාල් දැකලා තියෙන ඇත උස්සන්න බලන්න. ඔක්කොම දැකලා තියෙනවා නේ. හරි හරියත් පල්ලෙහාට දාන්න. හාල් එකපාරට එනවද ගෙදරට? හාල් කොහෙන්ද එන්නේ? හරියට හරි මෝලෙන් නේද? වී මෝලෙන් තමයි එන්නේ. වී මෝලට එකපාරට හාල් එකපාරට පහළ වෙනවද? නෑ. වී මෝලට කොහෙන්ද හාල් එන්නේ? ගෙදරින්. හරියට හරි. එතකොට ගෙදරට කොහෙන්ද හාල් එන්නේ? කුඹුරෙන්. හරියට හරිනේ. කුඹුර එකපාරට ඔන්න දැන් අපි ඔන්න අද කුඹුරට යද්දි කුඹුරේ හාල් තියනවද? එතකොට කුඹුර එක දවසෙන් හාල් හැදෙනවද? නේ. කුඹුරට කොහෙන්ද හාල්? කුඹුරට එන්නේ වී ගහෙන් නේද? ගොයන් ගහෙන් නේද එන්නේ? ඔව් වී එන්නේ ගොයන් ගහෙන්. ඊතර ගොයන් ගහ එකපාරට හැදෙනවද? නෑ. මාස ගාණක් වී වපුරලා ඉස්සෙල්ලා කුඹුර හාලා කුඹුර සකස් කරලා ඊට පස්සේ වී වපුරලා ඊට පස්සේ වී වලින් පුංචි පුංචි පැල ඇවිල්ලා ඒ පැල ලොකු වෙලා ඊට පස්සේ තමයි වී කරල් හැදිලා වී හැදෙන්නේ නේද? එතකොට මේ දරුවන්ගේ කෑම කන බත් පිඟානට බත් ඇටයක් එන්න මාස ගාණක් ලොකු පිරිසක් මහන්සි වෙන්න ඕනවා නේද? ඔව් දැන් කුඹුර වගා කරන තැනේ ඉඳලා ලොකු පිරිසක් මහන්සි වෙලා තමයි දරුවනේ කෑම පිඟානට කෑම එන්නේ. එතකොට අපි කෑම කන්න කලින් පොඩ්ඩක් සිහි කරන්න ඕනේ. මේ කෑම එක මට ලැබෙන්න ලොකු පිරිසක් මහන්සි වෙලා තියෙනවා. මේ කෑම එක මට දෙන්න මහන්සි වුණ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා හිතන්න ඕනේ. කොහොමද හිතන්නේ? මේ කෑම එක මට දෙන්න මහන්සි වුණ හැමෝම. දැන් අපි හිතමු දැන් කුඹුරු නැති ළමයි ඉන්නවද? ගෙවල් වලට කුඹුරු නැති පුතාලා? එහෙමත් ඇති නේද? එතකොට කුඹුරු නැත්තම් එතකොට තාත්තා මොකද කරන්න ඕනේ? තාත්තා හරි අම්මා හරි වෙන රස්සාවක් කරලා ගොඩාක් මහන්සි වෙලා තමයි ගෙදරට හාල් ගේන්නේ. එතකොට මේ දරුවෝ කන හැම බත් ඇටේම මතක තියාගන්න ලොකු මහන්සියකින් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා අපි එක බත් ඇටයක්වත් අහක දාන්න හොඳ නෑ. මොකද්ද කරන්න හොඳ නැත්තේ? එක බත් ඇටයක්වත් අහක දාන්න හොඳ නෑ. ඒකට හේතුව මොකද්ද? ඒ හැම බත් ඇටයක් හදන්නම ගොඩාක් අය මහන්සි වෙලා තියෙනවා. එතකොට අපි එහෙම අහක දාන එක හොඳද? හොඳ නෑ නේද? ඔව් දරුවනේ. ඉතින් ඒ නිසා අපි කෑම පිඟාන අතට ගත්තට පස්සේ සිහි කරන්න ඕනේ අපිට මේ කෑම පිඟාන අපේ අතට එන්න ගොඩාක් අය මහන්සි වුණා. ඒ මහන්සි වුණ සියලු දෙනා මොකද හිතන්නේ? නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි මෙත් සිතින් හිතන්න ඕනේ. තේරුණා නේද? ඉතින් දරුවනේ විශේෂයෙන්ම දෙමාපියනි අපි සේරුවිල මහා විද්‍යාලයේ මේ ආකාරයට මේ දරුවන්ට දවල් ආහාරය ලබා දෙන්න කල්පනා කරන්න හේතුව තමයි අපිට දැනගන්න ලැබුණා මේ රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මේ දෙමාපියන් බොහෝම දුකසේ බොහෝම අමාරුවෙන් තමයි එදිනෙදා කටයුතු කරගන්නේ. ඒත් සමග මේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සමහර වෙලාවට නිසි පරිදි ඉටු නොවන ස්වභාවයක් සහ විවිධ පෝෂණ ඌනතා ප්‍රදේශයේ දරුවන් අතර තිබෙන බව අපට දැනගන්න ලැබුණා.
ඉතින් ඒ නිසා ඒ දරුවන්ගේ පෝෂණ ඌනතා හැකි පමණින් දුරු කරන අදහසින් තමයි සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ මුල් වෙලා මේ දරුවන්ගේ පෝෂණ වැඩසටහන අද ඉඳලා ක්‍රියාවට නංවන්නේ. එතකොට බොහෝම නිරෝගිමත් දරු පිරිසක් මේ සේරුවිල ප්‍රදේශයෙන් බිහි වේවා කියන අදහස තමයි අපිට තියෙන්නේ. ඉතින් මෙතනදී දරුවනේ ඒ වගේම දෙමාපියනි විශේෂයෙන්ම මේ කටයුත්ත අපි සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ මුල් වෙලා කරන්නේ අපේ රටේ අනාගත පරපුර මේ දරුවන් නිසා. මේ දරුවන්ගේ ජීවිතේ යහපත් වුණොත් තමයි අපේ රටත් යහපත් රටක් වෙන්නේ. මේ ආහාර වේල මේ දරුවන් වෙත ලබා දීමට ඊ타ත්ම විශාල කැපකිරීමක් යම් පිරිසක් කරනවා. නමුත් ඒ අභියෝගය කොහොම හරි ජය අරගෙන අපි පළමුවෙන්ම හිතුවේ එක කෑම වේලකට රුපියල් 60ක මුදලක් වෙන් කරන්න. නමුත් ඒක සාකච්ඡා කරලා රුපියල් 100ක් දක්වා වැඩි කිරීම කළා. එතකොට දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක පුංචි දරුවෙක් උදෙසා පවා රුපියල් 100ක මුදලක් එක ආහාර වේලකට අපි වෙන් කළා. එතකොට මේ පාසලේ දරුවන් 300ක් පමණ ප්‍රමාණයක් වාසය කරනවා. එතකොට දවසකට එක පාසල් දිනයකදී මේ දරුවන්ට ආහාර දීමට රුපියල් කීයක් වියදම් වෙනවද? රුපියල් 30000ක මුදලක් එතකොට වියදම් වෙනවා. එතකොට දැන් හිතලා බලන්න එතකොට දවස් 20ක් පාසල් තිබ්බොත් රුපියල් 30000 ඒවා 20ක් කීයද? ලක්ෂ 6ක මුදලක් එක මාසෙකට මේ දරුවන්ගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් අපි කැප කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකදී අපි ඉල්ලීම් කළා අපට සම්බන්ධ අපට හිතවත් ලංකාව පුරා ලෝකේ පුරා පැතිරුණු ශ්‍රද්ධාවන්ත පිරිස් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් අපි ඉල්ලීමක් කළා මේ සේරුවිල ගමේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ කරන සත්කාරයට අපිට උදව් කරන්න කියලා. අපිට විශාල වගකීමක් මේ ආහාර වේලත් එක්ක ලැබෙනවා. දැන් එතකොට මාසයකට ලක්ෂ 6ක පමණ මුදලක් මේ දරුවන්ගේ ආහාර සඳහා කැප කරද්දී ඊට සරිලන විදිහට මේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වෙද්දී මේ දරුවන් අධ්‍යාපනයෙන් ජීවිතේ ජය ගන්නා දරුවන් බවට පත්වීමේ වගකීමත් පත් කිරීමේ වගකීමත් අප හැමෝටම තිබෙනවා. එතකොට තමයි මේ ලබා දෙන දෙයින් ප්‍රතිඵලයක් ලැබුණා වෙන්නේ. ඉතින් මේකදී පාසල තුල ආහාර බෙදන්නවත් ආහාර සකස් කරන්නවත් තැනක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඒට ආරම්භයක් විදිහට අපි විදුහල්පතිතුමත් එක්ක කතා කළා. ආහාර සකස් කිරීම පිණිසත් ඒ වගේම ආහාර ක්‍රමවත්ව බෙදීම පිණිසත් සුදුසු ස්ථානයක් අපි සකස් කරලා දෙන්නම් කියලා. ඉතින් අර ලස්සනට හදලා තියෙන ගොඩනැගිල්ල ඒ සඳහා සේරුවිල මංගල රජමහා විහාරයේ මූල්‍ය දායකත්වයෙන් ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තමයි ඉදිවුනේ. ඉතින් දැන් මේ දරුවන්ට ලස්සන මුළු තැන්ගයක් තියෙනවා. ඒ වගේම ආහාර බෙදෙන ස්ථානිකුත් තියෙනවා. එතකොට මේ ආහාර බෙදීමට අවශ්‍ය භාජන පවා සියල්ල අපි අරන් දුන්නා. හැඳි පවා අපි අරන් දුන්නා. ඒ අරන් දෙන්න හේතුව තමයි පිළිවෙලට ඒ කටයුත්ත සිදු විය යුතු වීම. ඉතින් විශේෂයෙන්ම අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරන්න කැමති අපේ විදුහල්පතිතුමා PGT බණ්ඩාර මැතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අපේ සඳරුවන් මහත්මයා ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලයේ සියලු මහත්ම මහත්මීන් ඒ සියලුම දෙනා බොහෝම කැප වෙලා මේ කටයුත්තට බොහෝම සතුටින් බොහෝම උනන්දුවෙන් Tamanගේ උතුම් දායකත්වයන් ලබා දුන්නා. ඒ ආචාර්ය මණ්ඩලයේ ඒ ගුරු මෑණිවරුන් බොහෝම කැප වෙලා මේ සඳහා Tamanගේ දායකත්වය ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම මේ සඳහා සියලු මඟ පෙන්වීම් කළේ විදුහල්පතිතුමාට
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අපේ ධර්මතිලක මහත්මයා එතුමාත් අද මේ අවස්ථාවට සම්බන්ධ වීම අපට විශාල සතුටක්. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතු වෙන්නේ දැන් මේ ඉදිරි මාසයේ සඳහා ඇත්තටම ඉදිරි මාස 2කමාරක කාලය සඳහා මේ දරුවන්ට ආහාර ලබා දීමට අපට හිතවත් පින්වත් මහත්මයෙක් මූල්‍ය දායකත්වයේ දරන්න බොහොම සතුටින් ඉදිරිපත් වුණා. එතකොට හිතලා බලන්න මාස 2කමාරකට මේ දරුවන්ට ආහාර වලට යන වියදම කියන්නේ ලක්ෂ 15ක පමණ වියදමක්. ඉතින් අපි එතුමාව මෙත් සිතින් සිහිපත් කරනවා. එතුමා වෙන එකක් තියා එතුමා කිව්වා ස්වාමින්වහන්සේ මගේ නමවත් කියන්න එපා. මම පින අනුමෝදන් වෙන්නම් කියලා. ඒතර බොහෝම සත්පුරුෂ මහත්මයෙක්. ඉතින් එතුමාට අපි මේ මොහොතේ සිහිපත් කරමින් එතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට මෙත් සිතින් පින් දෙනවා. ඉතින් මම හිතනවා මේ කටයුත්ත ගැන දැනගත්තට පස්සේ දිවයින පුරා ඉන්න උදව් කරන්න පුළුවන් පිරිස අපිත් එක්ක එකතු වෙයි. මේ අපේ මල් වගේ පුංචි දරුවන්ට ඒ තියෙන පෝෂණ ඌනතා දුරු කරලා අනාගතයට අවශ්‍ය රැකවරණය ලබා දෙන මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම පිණිස විශේෂයෙන්ම මේ ලෝකේ සියලු අදිෂ්ඨාන ඇති අය අතර අග්‍ර වෙන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝතුරා සම්මා සම්බුදු බව පිණිස ඒ මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරොන්දම් පිරුවා. ඉතින් උන්වහන්සේ ගැන හිතුවත් අපට අපේ මේ ජීවිතේට පුංචි අදිෂ්ඨානයක් ඇති කරගන්න අමාරු නෑ. ඉතින් ඒ නිසා ජීවිතේට උතුම් අදිෂ්ඨානයක් ඇති කරගෙන ජීවිතයේ මැනවින් ජය ගන්න මේ දරුවන්ට තුනුරුවනේ ආශිර්වාදයත් ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේත් කේශ ධාතුන් වහන්සේලගේත් මංගල මහා සෑරජානන් වහන්සේගේත් ආශිර්වාදයත් සීල ආකාරයෙන් සැලසෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙම වැඩසටහන දිනයේ දරුවන්ගේ මුවක ඇඳුණු සතුටු සිනාරැලි මෙම උතුම් වැඩසටහන්ට කැප වූ සියලු දෙනා හට පිරිනැමුණු මහඟු ත්‍යාගයක් බඳුයි. මෙම උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැපවන සහ දායකත්වයේ දරන සියලු දෙනා හට මේ සියලු පින් අනුමෝදන් වේවා. නිරෝගිමත් දරු පරපුරක් දැයට දායාද වේවා. ඔවුන් අපේ අනාගතයයි.